අනුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේගම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සදහෙති ගුණගරුක වාසනාවන්ත පින්වත්නි පින්තුන් අද දවසෙත් මේ සෝදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන අවධියක කාලයක ඒ උතුම් ධර්මයෙන් බිඳ කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා Tamanගේ సంతානයට මේ ධර්මයේ එකතු කරගෙන ස්වකීය සංසාර ජීවිතයේ එකම තැනක හැමදෑම කැරකි සංසාර චක්‍රයේ දුක් විඳින සත්වයා ඒ සංසාර චක්‍රයෙන් මිදෙන්නට උපකාරී වන පිණිස බුදුමුවින් දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබ දන්නවා අපි සිද්ධ කරගෙන ඉන්නේ සතිපට්ඨාන දේශනා මාලාවක් ලක්හඬ සිත නිවන බුදුබණ ධර්ම දේශනා මාලාව ඔස්සේ අභිනිෂ්ක්‍රමණයට කාලයේ කියන විශේෂ මාතෘකාවක් ඔස්සේ එයින් අපි පහුගිය කාලයක සතිපට්ඨානී මූලික පූර්ව නිදාන මාතෘකා ආදී පිළිබඳව කතා කරන්නට යෙදුණා. අනතුරු අපි සීලය පිළිබඳව කතා කළා. අනතුරු අපි දූතාංග පිළිබඳව කතා කරගෙන ඉන්න ධර්ම දේශනා මාලාවක පහුගිය දින වෙනකොට පිණ්ඩපාතිකංගේ වෙනකම්ම සාකච්ඡා කරන්නට යෙදුණා දූතාංග වශයෙන්. ඉතින් අපිට අද කතා කරන්නට තියෙනවා තවත් දූතාංග කිහිපයක් පිළිබඳව ධර්ම දේශනාව සඳහා කාලය යොමු කර ගන්නවා. පින්වත්නි ඔබ දන්නවා අපිට අද කතා කරන්න තියෙන දූතාංග වශයෙන් ගත්තාම අපි මේ වෙනකොට දූතාංග කිහිපයක් කතා කරලා ඉවරයි. ඒ තමයි පාංශකූලිකංගය, තෙචීවරිකංගය, පිණ්ඩපාතිකංගය කියන මේ දූතාංග තුන අපි සම්පූර්ණයෙන් කතා කළා. කොහොමද මේ වගේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන සමාදාන විදාන ආදී දේවල්. අද අපිට කතා කරන්න තියෙනවා සපදාන චාරිකංගය කියන දූතාංගය පිළිබඳව. හතරවෙනි දූතාංගය. සපදාන චාරිකංගය කියන දූතාංගය කියන්නේ මගේ පින්වත්නි මේ ඇත්තටම මේ සපදාන චාරිකංගයෙන් වෙන්නෙම තණ්හාවෙන් දැන් අර පිණ්ඩපාතිකංගයත් එක්කම සමාදන් වෙන්න පුළුවන්
දූතාංගයක් මේක. පිණ්ඩපාතිකංගය කෙනෙක් සමාදන් වුණාම එයා පිණ්ඩපාතේ යනවනේ. ඒ පිණ්ඩපාතේ යනකොට දැන් කෙනෙක්ට කාලයක් එකම ගමේ එකම තැනක පිණ්ඩපාතේ යනකොට ඔය සල්ලි තියෙන ගෙවල් සල්ලි නැති ගෙවල් වගේ නිකන් වයසක මිනිස්සු ඉන්න ගෙවල් වයසක මිනිස්සු නැති තරුණයි ඉන්න ගෙවල් කියලා ටිකක් ඔය ගෙවල් වල බෙදා ගැනීමක් එන්න පුළුවන්. එහෙම සමහරක් වෙලාවට නිමිති අනුනිමිති ග්‍රහණය කරන භික්ෂුවකට ඒ වගේ ආපදාවකට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ නිමිති අනුනිමිති ග්‍රහණය කරන භික්ෂුවට ඔන්න ඔය වගේ මේ ගෙදරට නම් ගියාට වැඩක් නැහැ හැමදාමත් ලැබෙන්නේ මේ වැඩක් නැති කණ්ඩ බොන්න නැති දේවල් කියලා තෘෂ්ණාවකින් ඒ ගැපිලිවල ඉක්මවන්නට හිතෙන්න පුළුවන්. දැන් වයසක අම්ම කෙනෙක් කෙන ගෙදරක් දැක්කහම අනේ ඉතින් මේ ගෙදරට නම් ගිහිල්ලා වැඩක් නැහැ මේ ගෙදරට යනවට වඩා හොඳයි නිකා ඉන්නවා කියලා අර ගැපිලිවල ඉක්මවල පිඬුසි ගන්න හිතෙන්න පුළුවන්. හැබැයි සපදාන චාරිකංගේ සමාදන් වුණාට පස්සේ මෙන්න මේක සමාදන් වෙච්ච කෙනාට මෙන්න මෙහෙම තණ්හාවෙන් මත් වෙලා යන ගෙපිලිවල ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේකට කියන්නේ ලෝලුප්පචාරම් පටික්කිප්පාමි. තණ්හාවෙන් ගෙපිලිවල ඉක්මීමෙන් වළකිනවා. සපදාන චාරිකංගං සමාදියාමි. මේ අභිමත වාක්‍යයන් කියලා නැත්නම් මේ දෙකෙන් අභිමත වාක්‍යයක් කියලා හෝ මේ දෙකම කියලා හරි. නේ දැන් අර කර්ම වාක්‍යයක් වගේ කියවෙන නිසා මේකේ පිරිසුදු භාවයට ඇතැම් පුරාණාචාර්යවරු මේකේ වාක්‍ය දෙකම භාවිතා කරන එකකුත් දකින්න පුළුවන්කම ලැබෙනවා. කෙසේ නමුත් මේ වාක්‍ය එකක් හෝ ලෝලුප්පචාරං පටික්කිප්පාමි කියලා සපදාන චාරිකංගං සමාදියාමි කියලා මේ දෙකෙන් එකක් හරි දෙකම හරි කියලා සමාදන් වුණාට පස්සේ එයාට පින්ගන්නේ කොයි ලෙසකින්වත් පුළුවන් කමක් නැහැ තණ්හාවෙන් ගෙපිලිවෙල ඉක්මවල නැත්තම් gedara වල් මග හැරලා මේ gedara හොඳයි මේ gedara නරකයි කියලා බෙදා ගැනීමකට අරගෙන කිසිම වෙලාවක පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ එක එක ගෙවල් තෝරගෙන පින්නපාත ආදිය කරගන්නට. එතකොට මේ සපදාන චාරිකංගය කියන එකේදී වෙන්නේ මූලික වශයෙන් ඔන්න ඔය සංසිද්ධිය තමයි. ඒ කියන්නේ ඇත්තටම පින්නපාතිකංගී සමාදන් වෙච්ච භික්ෂුව ගෙපිලිවෙල අතාරින්නේ නැතුව gederin gederට පිළිවෙලින් පින්නපාත යන එකට තමයි මේ සපදාන චාරිකංගය කියලා කියන්නේ. එතකොට මේ සපදාන චාරිකංගයේ සමාදන් වෙච්ච භික්ෂුව පින්නපාතේ යන්න ගම ගාවට එන්න ඕනේ. ගමේ ගම්දොරට ඇවිල්ලා ඒ ගමේ උපද්‍රව නැහැ කියන හරියටම සලකා ගන්න ඕනේ, කන්ෆර්ම් කරගන්න ඕනේ. දැන් නැත්තම් අපි හිතමුකෝ උපද්‍රව තියෙන ගමක සපදාන චාරිකංගයේ සමාදන් වෙන්න බෑනේ. ඒ නිසා යම් ගමක යම් වීදියක උපද්‍රවයක් තියෙනවා නම් ඒ ගම හරි වීදිය හරි අතහැරලා වෙනත් තැනකට යන්න ඕනේ. එතකොට යම් ගමක හෝ යම් වීදියක කිසි දෙයක් නොලැබෙනවා නම් අපි හිතමුකෝ අන්‍යාගමික ගම්මානයක ඉන්නවා. එතකොට අන්‍යාගමික ගම්මානයේ වීදිය හරි ඒ ගම හරි අතහැරියයි කියලා සපදාන චාරිකංගයේ කැඩෙන්නේ නැහැ. දැන් හැබැයි යම් තැනක ලැබෙනවනම් මේ ගමේ අඩුවෙන් ලැබෙන්නේ මේ ගම එච්චර හොඳ නැහැ. එහෙම කියලා අතහරින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේවා ඔක්කොම සලකගෙන මේ කලින් පින්නපාත යන්න පිටත් වෙන්න ඕනේ. මේ ගම්මානේ යනකොට මට ගෙපිලි වෙලා අතාරින්න නැතුව පින්නපාත කරගන්න පුළුවන් කියලා යම් තැනක Tamanට විශ්වාසයක් ගොඩ නැගෙනවද මෙතන අඩුයි කියලා නැතුව ලැබෙනවා කියලා හිතාගෙන යම් වීදියක පින්නපාතය සඳහා බැස්සොත් එයාට ඉන්නේ වික්ෂණ වහන්සේට ඒ ගමේ පින්නපාත කරගන්න පුළුවන් සපදාන චාරිකංගයේ සමාදන්ව. එයි මේ කල්ැතුව යන්න කියලා කියපෙන්නේ කල්ැතුව ගියාම මේ වගේ අපහසුතාව තියෙන තැන් ආවොත් අපහසුතාව තියෙන වීදිය ආවොත් අපහසුතාව තියෙන ගම්මාන ආවොත් ඒව අතහැරලා දාලා ඉදිරියට ගිහිල්ලා යම් වීදියක ඉඳන් පටන් ගත්තට පස්සේ පටන් ගන්න තැන ඉඳන් දැන් පාත්‍රය එළියට අරගෙන පින්නපාත කරන්න පටන් ගන්නවනේ. අන්නේ පටන් ගත්තට පස්සේ එක දිගටම පින්නපාතය කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මෙහෙම සපදාන චාරිකංගයේ සමාදන් වෙලා යනකොට අපි හිතමුකෝ මේ මිනිස්සේ කවුරු හරි කෙනෙක් පාත්‍රය අරගෙන පින්නපාතේ දෙනවා. මිනිස්සු ඉස්සර මිනිස්සු දෙන්නම් පාත්‍රය ගන්නෙ නැහැ. පාත්‍රය අරගෙන ස්වාමීනි පිඬු පිණිස යන්න ඕනේ නැහැ. පින්නපාතයේ සියල්ලම මෙහෙන් සම්පාදනය කරලා දෙන්නම් කියලා පින්නපාතයේ පාත්‍රය අරගෙන සම්පූර්ණයෙන් බෙදුවොත් ඒක ගන්න ඕනේ. හරිද පින්ගන්නේ? විහාරස්ථානි දන් දුන්නත් අඩුම යනකොට විහාරස්ථානියෙන් කියලා විහාරස්ථානි දන් දුන්නොත් ඒකත් මගහරින්න නැතුව ගන්නවා. මේ ආකාරයෙන් කෙනෙක්ට සපදාන චාරිකංගයේ සමාදන් වෙලා ගෙපිලි වල අතහරින්නේ නැතුව අර හොඳට මතක තියාගන්න ඕනේ මේ සපදාන චාරිකංග ආදී සමාදන් වෙද්දී දැන් ගම අපි හිතමුකෝ එක ගමක ගිහිල්ලා අපි හිතමු පළවෙනි වීදිය දෙවෙනි වීදිය තුන්වෙනි වීදිය කියලා වීදි තුනක් තියෙනවා එක ළඟ. ඒත් පළවෙනි වීදියේ ඉන්නේ අන්‍යාගමිකයෝ නම් පළවෙනි වීදියේ පින්නපාත කරගන්න නැතුව කෙලින්ම දෙවෙනි වීදියට යන්න පුළුවන්. දෙවෙනි වීදියේ නම් පටන් අරගෙන දෙවෙනි වීදියෙන් ලැබිච්ච දේවල් මදි නම් තුන්වෙනි වීදියට යන්න පුළුවන්. එහෙමත් පුළුවන්. හරිද? Tamange භික්ෂාචාර වෙලාව ආවට පස්සේ ඒ පැමිණි ගම
කියන්නේ දැන් අපි හිතමුකෝ දෙවෙනි වීදියට ආවා කියලා. ඒ දෙවෙනි වීදියේ දාන්නේ නොලැබෙනවා නම් උපද්‍රව තියෙනවා නම් විතරක් ඒක අතාරින්න පුළුවන්. හැබැයි අඩුවෙන් ලැබෙනවා කියලා කිසිසේත් මත හරින්න බෑ. එහෙම වුණොත් සපදාන චාරිකාංගය කැඩෙනවා. ඉතින් මේ සපදාන චාරිකාංගයේ උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා කොටස් තුනක් තියෙනවා. හැම දූතාංගෙම වගේ උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා. මේ උත්කෘෂ්ඨ දූතාංගය කියන්නේ පින්වත්නි දැන් උත්කෘෂ්ඨ දූතාංගධාරියා ඉස්සරහින් පස්සෙන් ගේන සියලුම මේ භික්ෂාව පිළිගන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ අපි පින්ඩපාත යනකොට කවුරු හරි කෙනෙක් ඈත ඉඳලා දුවගෙන ඇවිල්ලා පින්ඩපාතේ දෙනවා. නැත්තම් පහු කරගෙන ගියාට පස්සේ අර සමහර ගෙවල් වලින් අපිව දකින්නේ නැතුව ඇවිල්ලා පින්ඩපාතේ දෙන්න පටන් ගන්නවානේ. ඒ වගේ පින්ඩපාතය ගන්නේ නැහැ මේ භික්ෂුන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට උපක්‍රම දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි තමන් ඉන්න වීදියේ ගෙදර අතහරින්න නැතුව පින්ඩපාතේ කරගන්න ඕනේ. අතහැරියොත් නිපස්සෙන් ඇවිල්ලා පින්ඩපාතේ දෙන්නේ. ඈතින් ආවොත් කියන්න ඕනේ අනිවාර්යෙන්ම මම ගේ ගාවට වැඩම කරාට පස්සේ පිළිවෙලින් ගේ ගාවේදී පින්ඩපාතේ පිළිගන්නවා. අන්න එහෙම කිව්වට පස්සේ සපදාන චාරිකංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේට උත්කෘෂ්ඨ වශයෙන් ඉස්සරහින් පස්සෙන් ගේන දාන ටික ගන්නේ නැතුව පිළිවෙලින් ගෙදරවල් වල ගාවට ඇවිල්ලා ඒ ගෙදරදී විතරක් ඉල්ල ගන්න අයට පාත්‍රය දීලා දැන් කියන්නේ ගෙදරදී කවුරු හරි කෙනෙක් පාත්‍රය ඉල්ලගත්තොත් ඒ පාත්‍රය දෙන්න ඕනේ. ගෙපිලි වලින්ම පින්ඩපාතය කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපි පැහැදිලි කරන්න පස්සෙන් හරි ඉස්සරහින් හරි ස්වාමීන් වහන්සේලා මේක දැනගන්න. දුවගෙන තමන් ගාවට ඇවිල්ලා බෙදන්න ගත්තොත් මගේ අම්මේ ආපසු හැරිලා ගිහිල්ලා පින්ඩපාතය ගන්න පුළුවන් කමක් නැහැ. ඉදිරියෙන් එන පින්ඩපාතය විතරයි ගන්න පුළුවන්. එයත් ගෙපිලි වලින් ගේ දොර ගාවදී විතරයි පිළිගන්නේ. කරුණා කරලා ඒ පිළිබඳව අනුකම්පා කරන්නට කියලා සිහිපත් කරලා දෙන්න. ඉතින් මෙහෙම තමයි උත්කෘෂ්ඨ දූතාංගය රකින්න භික්ෂුන් වහන්සේ මේ දූතාංගය රකින්නේ. මධ්‍යම දූතාංගය රකින්නවා නම් ඔන්න ඉස්සරහිනුත් පස්සෙනුත් ගේන භික්ෂාව පිළිගන්න පුළුවන්. දැන් අර උත්කෘෂ්ඨ දූතාංගධාරිය කවදාවත් භෝජන ශාලාවට ගේන දානියවත් ගන්නෙ නෑ. හැබැයි මධ්‍යම වශයෙන් දූතාංග රකින්න ස්වාමීන් වහන්සේට පුළුවන් ඉස්සරහින් ගේන දානියත් පිටිපස්සෙන් ගේන දානියත් භෝජන ශාලාවට ගේන දානියත් පිළිගන්න. අපි හිතමුකෝ ආර්දීසීම කවුරු හරි භික්ෂුන් වහන්සේ නමකට මේ වගේ ඉස්සරහින් පස්සෙන් ගේන පින්ඩපාත දානිය පිළිගන්න උනා. ඉතින් පසුබහින්න හොඳ නෑ අප්පෝ මට උත්කෘෂ්ඨ වශයෙන් රකින්න බැරි වුණානේ කියලා. මගේ දූතාංගය කැඩිලා නැත යම් සමාජීය දුර්වලතා නිසා හෝ මට මධ්‍යම වශයෙන් හෝ රැක ගන්න පුළුවන් වුණානේ කියලා සතුටු වෙනවා මිසක් ඒවට දුක් වෙන්න පසුතැවෙන්න හොඳ නෑ. හරි? ඉතින් මේ මධ්‍යම වශයෙන් රකින්න කෙනාට පාත්‍රය ඉල්ලගත්තොත් කවුරු හරි ඒ පාත්‍රය දෙන්න පුළුවන් පින්ඩපාතේ බෙදලා දෙන්න. හැබැයි කොයිම වෙලාවකවත් භික්ෂාව බලාපොරොත්තු වෙන්නේ කොහෙවත් ඉන්නේ නැහැ. මෙතනට වෙලා හිටියාම ඒ කියන්නේ අපි කියමු ගේ ගාව ඉන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. මේ පාත්‍රය ඉල්ලගනි මෙහෙමයි අරක කරයි මේක කරයි ගෙනල්ලා දෙයි. මේ හරිය හිටියොත් මේ පාරින් ඉන්න අය ඔක්කොලම ගෙනල්ලා දෙයි. අන්න ඒ වගේ භික්ෂාව බලාපොරොත්තු වෙමින් ඉඳින්නේ නේ. ගෙයින් ගෙට පිළිවෙලින් ගෙපිලිවෙල අතහැරලා දාන්නේ නැතුව ගෙපිලිවෙල අතහැරලා දාන්නේ නැතුව ගෙපිලිවෙල නොඉක්මවා පින්ඩපාත යන භික්ෂුවට කියනවා මධ්‍යම වශයෙන් මේ දූතාංගය රකින්න භික්ෂුව කියලා. මෘදුක භික්ෂුව පින්වත්නි සමහරක් වෙලාවට ඒ කියන්නේ එක දවසක් වැඩ හිඳලා ඒ කියන්නේ අපි හිතමුකෝ භෝජන ශාලාවේ හරි එක දවසක් වැඩ ඉඳලා සාමාන්‍යයෙන් පින්ඩපාතේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අහවල් ගෙදර කෙනා අද දානිය අරන් ගියි. ඒ නිසා ඒ දානිය මට පිළිගන්න පුළුවන් කියලා එක දවසක් වැඩ ඉඳලා භික්ෂාව බලාපොරොත්තු වෙමින් ඉන්න පුළුවන්කමක් ලැබෙනවා මෘදුක වශයෙන් මේක රකින්න කෙනාට. ඉතින් මේ තමයි සපදාන චාරිකංගය කියන්නේ. ඇත්තට මේ සපදාන චාරිකංගයේ ප්‍රධාන මුඛ්‍ය ප්‍රමුඛ පරමාර්ථය තමයි පින්ඩපාත යනකොට තණ්හාවෙන් ගැපිලිවල ඉක්මවන්නේ නැතුව පින්ඩපාත යන්න ඕනේ. ඒ යනකොට ඉස්සරහින් පස්සෙන් ගෙනාවොත් කරුණාවෙන් කියන්න ගැපිලිවලට ඇවිල්ලා ගේ ඉස්සරහදී පිළිගන්නම් අම්මේ. එතකන් කරුණාවෙන් ගේ ගාවට වෙලා ඉන්න කියලා. එහෙම කියලා රකින්න පුළුවන් නම් ඇත්තටම මේක රැක ගන්න පුළුවන්. යම් කෙනෙක්ට ඉස්සරහින් පස්සෙන් ආපු කෙනෙක්ට පාත්‍රය දෙන්නුනොත් දෙන්නත් පුළුවන් මධ්‍යම වශයෙන්. යම් තැනක අපහසුතාවයක් ආවොත් මෘදුක වශයෙන් එක දවසක් ඉඳලා මේ ගෙදරින් පාත්‍රය ඉල්ලගෙන දානෙදී ඒ නිසා මේ හරියට වෙලා පේන්න ඉන්න ඕනේ වගේ හරි මොකක් හරි හිතුනහම එහෙම ඉඳලා දානෙ ගන්න එක දවසක් විතරක් අවස්ථාවක් තියෙනවා මෘදුක වශයෙන් රකින්න කෙනාට දූතාංගේ කැඩෙන්නේ නැතුව. ඉතින් මේ සපදාන චාරිකංගයේ ભેද තමයි යම් කිසි කෙනෙක් මේ තුන් ආකාරයේම දූතාංගයේ සමාදන් වෙච්ච කෙනා ලෝලුප්පචාරී උපදවලා නැත්තම් පින්ඩපාතයට තියෙන ලෝභය තෘෂ්ණා උපදවලා ගැපිලිවල ඉක්මවලා යම් කිසි කෙනෙක් මේ ගෙදර කවුරුත් නැහැ මේ ගෙදරට යන්න ඕනේ මේ ගෙදර ඉන්න වයසක උන්න කෙනෙක් මේ ගෙදර රස කෑම ලැබෙන්නේ නැහැ කියලා ගැපිලිවල ඉක්මුවොත් යම් ආකාරයකින් අන්නේ ගැපිලිවල ඉක්මවපු ගමන් දූතාංගය කියන එක බිඳිලා යනවා කියන එක මතක තියාගන්න. ඒ සපදාන චාරිකංගයේ ආනිසංස කීපයක්ම දක්වලා තියෙනවා. දැන් හැම කුලයක්ම අලුත් නෙනේ. මේ හැම කුලයක්ම අලුත් බැවින්
හරිනේ ඡන්දූපමෝ නිච්චනමෝ කියලා කියනවා. ඒ කියන්නේ අර හඳ වගේ. හඳ කාටත් එළිය දීගෙන පායනා වගේ කිසි තැනකත් ලගින්නේ නැහැ නේ. කිසි තැනකත් ලග්නේ නැතුව අර සඳ පායනා වගේ කුලමච්චරිය නැතුව සම අනුකම්පාවක් වෙනවා. කුලයක් කරා විශේෂයෙන් නොයලෙමෙන බැවින් කුලපකාදී ආදීනව නැතිව ආරාධනා ලැබීමෙන් සතුටු නොවන බව, භික්ෂාව ගෙනත් දීමෙන් ප්‍රයෝජන නැති බව, අල්පේච්ඡතා ආදී ගුණයන්ට අනුලුම් වන බව කියන මේ ආනිසංස සපදාන චාරිකංගය සමාදන් වෙච්ච භික්ෂුවට ලැබෙනවා කියන එක සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ ශාසනයේ සපදානචාරී භික්ෂුව චන්ද්‍රයා වගේ කුලේ ඇලෙන්නේ නැතුව, චන්ද්‍රයා කොයි කුලයකටවත් ඇලෙන්නේ නැහැ පින්ගන්නේ. කිසිම කෙනෙක්ට මසරු නැහැ. හැමෝටම එක වගේ තමයි ආලෝකය දෙන්නේ. අනිත් වගේ සියල්ලන් කෙරෙහි සමානුකම්පාව උපදවලා, සියල්ලන් කෙරෙහි සම මෛත්‍රී උපදවලා, කුලපකාදී එක එක කුලයන්ට ඇලීම් වශයෙන් තියෙන ආදීනවෙන් මිදිලා, ගෙපිලිවල ඉක්මවලා, පින්ඩයට ලොල් බැවින් ලෝලුප්පචාර කිව්ව එකයි. පින්ඩයට ලොල් බැවින් ගෙපිලිවල ඉක්මවලා සිඟීම අතහැරලා, පින්ඩ පාත්‍ය කිරීම අතහැරලා, යටට හෙළුව ඇස්සැතිව වියදඬු පමණ බලමින් ලෝකයේ රිසිසේ විහරණ කැමති ප්‍රඥත මේ සපදානචාරිකංගය පූර්ණේ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒ තමයි සපදානචාරිකංගය පිළිබඳව සමාදාන විධාන ප්‍රවේද බේදානිසංස කියන වර්ණනාව පිළිබඳව දක්වන්නට තියෙන්නේ. ඊළඟට තියෙනවා පින්වත්නි ලස්සන දූතාංගයක් ඒකාසනිකංග සමාදානය කියලා. ඒකාසනිකංග දූතාංගය පිළිබඳව වර්ණනාව. ඒකාසනිකංගය කියලා කියන්නේ පින්වත්නි මේ ඇත්තට මේ ඒකාසනිකංගය කියන දූතාංගයේ යම්කිසි භික්ෂුවක් සමාදන් වුණාට පස්සේ ඒ භික්ෂුව එකම ආසනයක ඉඳගෙන තමයි දානෙ වළඳන්නේ. ඒ කියන්නේ දවසට එක වේලක් වළඳනවා කියලා මේ කියන්නේ. යම් ආසනයක දානයක් අරන් ඉඳගත්තාම ඒ ආසනින් දැන් ඒකාසනිකං කියන්නේ එක පුටුවක ඉඳලා දවසේම දානෙ වළඳනවා කියන එක නෙමෙයි. දැන් සමහරව එහෙමත් හිතන් ඉන්නවා. එක පුටුවක විතරක්ම ඉඳලා දානෙ වළඳන එකට කියලා හිතන් ඉන්නවා මේ ඒකාසනිකංගය කියන්නේ. නෑ. මේකේ පරමාර්ථය තමයි එක වේලක් දානෙ වළඳන එක. එක වේලක් දානි වළඳනවා කියන්නේ යම් තැනක පාත්‍රයක් අරගෙන ඉඳගත්තා නම් එතනින් දානි වළඳලා නැගිට්ටට පස්සේ ඒ දවසට ආපහු වෙන කිසිම දානයක් ගන්නෙ නැහැ. ඒ නිසා දැන් මේ ඒකාසනිකංගේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ මෙන්න මෙහෙම සමාදන් වෙනවා. නානාසන භෝජනම් පටික්කිප්පාමි. නොඑක් ආසනවල ඉඳලා නොඑක් වර වැළඳීම අතාරිනවා. ඒකාසනිකංගං සමාදියාමි. එක් ආසනයක ඉඳලා දන් වැළඳීම සමාදන් වෙනවා කියලා අභිමත වාක්‍යයක් කියලා හෝ දෙකම කියලා නොඑක් අසනහිද දන් වැළඳීම හැරපියමි ඒකාසනිකංගේ සමාදන් වෙමි කියලා මේක සමාදන් වීම කරන්න ඕනේ. ඒකාසනිකංගේ සමාදන් වෙන්න භික්ෂුව පින්ගනි මතක තියාගන්න ඕනේ ඔය දානශාලා ඉඳගද්දි තේරාසනිය ඉඳ ගන්න හොඳ නැහැ. පළවෙනි මාසනිය ඉඳගත්තාම හදීසියවත් තේරාසනියට දැන් ඕකේ කරදර වැඩිනේ නිතර මිනිස්සු දාන බෙදන්නත් එන්න පුළුවන් එක්තරා ආකාරයකට. අනිත් එක තමයි වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක් ආවොත් ඒකෙන් නැගිටලා ගිහිල්ලා ආපහු වෙන තැනක ඉඳ ගන්න වෙනවා. අන්න ඒ නිසා කිසිම වෙලාවක තේරාසන ඉඳ ගන්න හොඳ නැහැ. ඒ ආසන ශාලාවේ Tamanට සුදුසු ආසනයක් අරගෙන ඉඳ ගන්න ඕනේ. අන්න එහෙම ඉන්නකොට අපි තමෝ දැන් ඔහොම වළඳවල් දෙන්නකොට තමන්ගේ ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ එනවා. අන්න ආචාර්ය වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ආවොත් නැගිටලා වත් පිළිවෙත් කරන්න කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. එතනින් ඒකාසනිකංගේ කැඩෙන්නේ නෑ. මොකද මෙතනදී අර වත් පිළිවෙත් පිණිසනේ නැගිටින්නේ. අන්න ඒ නිසා. එතකොට ඒකාසනිකංගේ ප්‍රභේද කීපයක් දක්වලා තියෙනවා. විශේෂයෙන්ම උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා පෙරසෙම උත්කෘෂ්ඨ දූතාංගය කියන්නේ පිටින්දී දැන් ස්වල්ප වේවා බොහෝ වේවා යම්කිසි භෝජනයකට අත ගැහුවා නම් ඒ අත ගහපු භෝජනේ හැර වෙනත් කිසිවක්ම වළඳන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ ස්වාමීන් වහන්සේ නමක් මේක දානශාලාවේ ඉඳ ගන්නවා සම්පූර්ණයෙන්ම පාත්‍රයට අවශ්‍ය කරන සියලුම දේවල් එකවර බෙදාගෙන. දැන් බත් වලට පස්සේ කන්න තියෙන යෝගට් එකක් පළතුරු ඔක්කොම ටික පාත්‍රයට එක පාර බෙදාගෙන ඇවිල්ලා එක පාර ඉඳ ගන්න. ඉඳගත්තට පස්සේ මේ භෝජනෙට අත තිබ්බට පස්සේ නැවත කිසිම දෙයක් පාත්‍රයට බෙදා ගන්නෙත් නැහැ. බෙදන්නේ නේ එක පිළිගන්නෙත් නැහැ. පිළිගන්නුවොත් වළඳන්නෙත් නැහැ. ඔන්න ඔතනට හිත සකස් කරගෙන ඒකාසනිකංගයෙන් Tamanගේ පැවිදි ජීවිත එක වේලෙන් දානින් යැපෙන්න පුළුවන්කමක් යමෙකුට තියෙනවා නම් අන්නේ දූතාංගධාරී භික්ෂුවට කියනවා ඒකාසනිකංගේ සමාදන් වූ භික්ෂුව කියලා. පිටගත්ටි එතකොට දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් මේවා දැකලා දැන් දානි වළඳන්න උනේ නැහැ කියලා හරි මොකක් හරි දැකලා ස්වාමීන් වහන්සේ දානි වැළඳුවේ නැහැ කියලා හිතලා ගිතෙල් පූජා කරා කියලා. අන්නේ ගිතෙල් පූජා කරාට පස්සේ ඒක බෙහෙත් පිණිස මිසක් ආහාර පිණිස ගන්න බෑ. ඒක ගන්න පුළුවන් පාත්‍රයට ගන්න පුළුවන්. හැබැයි බෙහෙත් පිණිස මිසක් ආහාරي පිණිස ඒක ගන්න බෑ. මධ්‍යම දූතාංගය රකින්න කෙනත් මෘදුක දූතාංගය රකින්න කෙනත් ගැන කතා කරාම මේ දූතාංගයේ උත්කෘෂ්ඨ ભેදය වෙනම කැපිලා පේනවා. මධ්‍යම වශයෙන් රකින්න කෙනා කොයිම කවර වෙලාවකවත් පින්වත්නි දැන් උන්වහන්සේට පුළුවන් අර ස්වාමීන් වහන්සේ
උත්කෘෂ්ඨ වශයෙන් රකිද්දි පාත්‍රයට අත තිබ්බට පස්සේ ආයි මුකුත් බෙදා ගන්න නැහැනේ. හැබැයි මධ්‍යම දූතාංගය රකින්න කෙනා එහෙම නෙවෙයි. භෝජන පරියත්තිකය කියලා කියනවා. ඒ කියන්නේ වළඳලා අවසන් වෙනකම්ම අපි ආසනින් දැන් අපි හිතමුකෝ දානි වළඳ ඉන්නවා. බත් අනනකම් බත් තියනකම් ආපහු ගන්න. හැබැයි වැරදිලාවත් පාත්‍රේ බත් ඉවර වුණොත් ආපහු ගන්නේ නැහැ කිසිම දෙයක්. කියන්නේ වළඳලා ඉවරුනාට පස්සේ කිසිම දෙයක් නැවත ගන්නේ නැහැ. වළඳන අතරතුර ලැබෙන ඕනිම දෙයක් උන්වහන්සේට පිළිගන්න පුළුවන්. ඒ කියනවා මධ්‍යම දූතාංගය රකින්න කෙනා කියලා. හැබැයි උත්කෘෂ්ඨ කෙනාට වළඳන අතරතුරවත් ගන්න බෑ. වළඳන් ඉඳගත්තට පස්සේ වළඳන්න ගත්තට පස්සේ ආයි කිසිම දෙයක් මුද්‍රස් පලං කෑල්ලක්වත් මිදි ගෙඩියක්වත් පාත්‍රයට ගන්න නැතුව වළඳන කෙනාට කියනවා උත්කෘෂ්ඨ දූතාංගය රකින්න කෙනා කියලා. මෘදුක දූතාංගය රකින්න කෙනාට ඔය ප්‍රශ්න නැහැ. මෘදුක දූතාංගය රකින්න ස්වාමීන් වහන්සේට පුළුවන් උදක පරියන්තිකය කියලා කියන්නේ ආසන පරියන්තිකය කියලාත් කියනවා. මේ මොකද උදක කියන්නේ වතුරනේ වතුරෙන් පාත්‍රේ හොදන කම්ම ආසන පරියන්තිකය ආසනින් නැගිටින කම්ම පුටුවේ ඉඳගෙන එක පුටුවක ඉඳගෙන ලැබෙන තරමක් වළඳන්න පුළුවන්. ඔය අතුරු පස ගිලන් පස අරවා මේවා අයිස්ක්‍රීම්ද අරකද මේකද ඔක්කොම එක ආසනයක ඉඳලා සම්පූර්ණයෙන් වළඳලා ඉවර වෙලා නැගිටින්න පුළුවන්. මේ ආකාරයෙන් තමයි මේකේ ප්‍රභේද තුන දක්වලා තියෙන්නේ. උත්කෘෂ්ඨ වශයෙන් රකින්න කෙනා දැන් ඔබට තේරෙනවා ඇති දානිය බෙදාගත්තට පස්සේ කිසිම දෙයක් ආපහු ගන්නෙ නෑ. මධ්‍යම කෙනාට දානිය වළඳලා ඉවර වෙනකන් බෙදෙනේව පිළිගන්න පුළුවන්. මෘදුක කෙනාට පුටු ඉඳගත්තට පස්සේ නැගිටින කම්ම සාමාන්‍යයෙන් දානිය ඕන එකක් බෙදාගෙන වළඳන්න පුළුවන්. වෙනත් ආසනයක ඉඳලා එක දවසක් ඇතුළත වැළඳපු ගමන් මේ තුන් දෙනාගේම දූතාංගය බෙදෙනවා. පින්වදින් මේ ඒකාසනිකංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට ගොඩාක් ආනිසංස තියෙනවා. නිරෝගී බව ලැබෙනවා. ඉතින් ඔය ගොඩාක් ලෙඩ රෝග අඩු වෙන කෑමෙන් වෙන නේද? ඊට පස්සේ ශාරීරික දුක් නැති වෙනවා. සැහැල්ලු ගති පැවතුම් තියෙනවා. ඒතර කාය බලය තියෙන්න පුළුවන්. මේ එක වේලක් කෑවා කියලා නෙවෙයි හොඳට කාය බලය තියෙනවා. මත් වෙලා වැටිලා ඉන්නව නෙමෙයි. සුවසේ වසන්න පුළුවන්. ඊළඟට අතිරික්ත ආදී විනය කර්ම කරන්න ඕනේ. භෝජන වැළඳීමෙන් සිදුවන අවතක් වෙන්නේ නැති නිසා. රස තෘෂ්ණාව කියන රස ගේදය කියලා කියනවනේ. රස තෘෂ්ණාව දුරු කරනවා. අල්පේච්ඡතාදී ගුණයන්ට අනුලම් වන නිසා මේ ආනිසංස දූතාංග ධාරියාට ලබනවා කියලා සිහිපත් කරලා තියෙනවා. ඉතින් පිටින් දැන් අද වර්තමාන කාලේ නම් මේවා කරන්න හරි අමාරුයි. මිනිස්සු මේ උදේටයි දවල්ට ඔක්කොම කවලා පුළුවන් නම් රැයටත් කවන්නනේ බලන්නේ. ඉතින් එහෙම හොඳ නෑ. ස්වාමීන් වහන්සේ නමක් එකපාරින් කිව්වොත් නෑ අම්මා එක උදේ වෙල විතරක් ඇති කියලා. පින්තුල ඒකට අනුගත වෙන්න ඕනේ. අනුගත වෙලා ඒ උන්වහන්සේලා ඒවා කියන්නේ මේ තමන් දූතාංග රකින්නවා කියලා කියන්නේ නැහැනේ. උන්වහන්සේලා මේ ඒවා කියන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒකට අම්මා එක වේලක් විතරක් ඇති දවල්ට දාන්න ඕනේ නෑ හරි මොකක් හරි තාත්තේ දවල්ට දාන්න ඕනේ නෑ කියලා හරි මොකක් හරි දෙයකින් කිව්වොත් මගේ පින්තුල ඒක ගැන කරුණාවෙන් ඒක ගැන අනුකම්පාවෙන් මේ පින්තුල්ලා ඒ සායස නෑ කොහොම හරි කමු කියලා පටවන්නේ නැතුව වඩුමු උන්වහන්සේ දූතාංගධාරී වික්ෂුන් වහන්සේ නමක් විය හැකිය. ඒ නිසා අපි දූතාංගෙට හරිද අපිට එහෙම වෙනවා පිටින් අපේ දානශාලාවල් වලදී එතෙන් පිට ස්වාමීන් වහන්සේලා දූතාංගධාරීව සමාදන් වෙන වික්ෂුන් වහන්සේලා අපිට කියලා ලොකු සංසයට කියනවනේ. කියලා සමාදන් වෙලා අපිට පෙන්නනවා. එතකොට දැන් මිනිස්සු දාන විදන් වෙනකොට අපිට තමයි ඩිපෙන්ඩ් කරන්න වෙන්නේ සමහරක් වෙලාවට. නෑ සායනාසයට දාන විදන් එපා කියලා. ඉතින් මිනිස්සු මුණ රත් කරගෙන සමහරක්කට යනවා රහවඳුරු අපේ දානි ගත්තේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේලා දූතාංගයේ රැකලා දානශාලාවට එන්නේ මිනිස්සු වෙන නිසා පවුනි කියලා භුක්තානුමෝදනාදී දේශනාවන් සිදු කරලා යන්න. ඒක කරලා යන්න අවස්ථාව දෙනවා මිසක මං හිතන්නේ ඔබ නැවත බෙදන්න පටවන්න දැඟලීම තුල ඕකේ හොඳ දෙයක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා තමයි අපි දැන් බොහෝ විට අපේ ආරණ්‍ය සේනාසනවල භික්ෂුන් වහන්සේලාට දානි ගෙනාවට පස්සේ පැත්තකින් තියලා කට්ටියට එළියට යන්න කියනවා. ගියාට පස්සේ කැමැති ස්වාමීන් වහන්සේලා වළඳනවා කැමැති ස්වාමීන් වහන්සේලා වළඳන්නේ නැහැ. ඉතින් සෙනසුනේදී මේ වගේ දූතාංග රකින්න භික්ෂුවට පුළුවන්කම තියෙනවා. ආදරේ කියලා සෙනෙහසයි කියලා පව් කියලා පටවන්න හදන්න එපා. මේ වගේ ගුණවලට උදව් කරන ප්‍රඥාවන්ත පිංගුතුල පිරිසක් බවට ওই පිංගුතුලෙතිපත් වෙන්න. ඊළාට මේ කියන දූතාංග ටික සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේට පිරිසිදු සිතක් තියෙනවා. මහාන කමට ආසාව උපදවන ගුණ අතිරේකයක් තියෙන නිසා මේ ඒකාසන භෝජනයේ සමකල්හි සිත් අලවාගෙන වාසය කරන්නේ ඒකාසනිකංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේට පුළුවන්කම තියෙනවා. ඊළඟ මේකම අපිට සිහිපත් කරන්න ඕනේ තවත් දූතාංගයක් තියෙනවා. ඒ දූතාංගයට කියන්නේ පත්තපිණ්ඩිකංගය කියලා. පත්තපිණ්ඩිකංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ ဒ ුතියක භාජනම් පටික්කිප්පාමි පත්තපිණ්ඩිකංගං සමාදියාමි කියලා අභිමත වාක්‍යයක් කියලා හෝ දෙකම කියලා හරි මේක සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. පත්තපිණ්ඩිකංගයේ සමාදන් වෙච්ච භික්ෂුව බොහොම සිහියෙන් Tamanගේ මේ ප්‍රතිපත්ති පූර්ණිය කරගන්නට ඕනි. ඒ විශේෂයෙන්ම අපි හිතමුකෝ දැන් පත්තපිණ්ඩිකංගයේ සමාදන් වෙච්ච කෙනෙක් වළඳ ඉන්නවා. වළඳ ඉන්නකොට වෙනත් භාජනයක මොනවා හරි ලැබුණොත් ව්‍යංජනයක් හරි මොකක් හරි ලැබුණොත්
දැන් ඒක හරි කැඳේක හරි වළඳලා ඉන්න ඕනේ. අපි මේ කිව්වේ දැන් උදාහරණයක් කියන්නම්. අපි තුමු කැඳට දාන මස් බාල්දියක් පිළිගන්නවා මස් ව්‍යංජනයක්. එතකොට මේ මස් ව්‍යංජනය පිළිගන්නුවාට පස්සේ ඒක කැඳේකට දැම්මම පස්සේ අප්‍රිය වෙනවනේ. ඒ නිසා ඒක ඒ විදිහටම වළඳන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැඳෙහි දැම්මට පස්සේ පිළිකුල් නොවෙන්න දැන් අපිට හකුරු වගේ දෙයක් තියෙනවා. අන්නේ හකුරු වගේ දෙයක් හම්බුනොත් කැඳ එකේම දාගෙන වළඳන්නත් ඕනේ. ඒ වගේ මේ පිළිකුල් වෙන ආකාරයේ යම්කිසි දෙයක් ලැබුණොත් ඒ භාජනීය වැළඳීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ භාජනීය වැළඳීම කියන්නේ වළඳ හිටියේක වළඳලා ඉන්න කියලා. මේ කියන්නේ ඒ භාජනීය වළඳවන්න පුළුවන් කියලා කිව්වේ ඒකයි. තමන් වළඳ හිටියනේ කැඳ එකක් පාත්‍රයට දාගෙන අන්න ඒක වළඳලා ඉවර වෙලා ඊළඟට අර ලැබිච්ච මස් හරි මොනවා හරි එක තමන්ගේ පාත්‍රයටම දාගෙන වළඳීම කරන්න පුළුවන්. එහෙම නැති වෙලාවල් වලදී අනිවාර්යයෙන්ම අර එකටම දාගෙනවත් වළඳන්න පුළුවන්කම තියෙන බව මේ දූතාංගය රකින්න භික්ෂුන් වහන්සේලා විසින් දැනගත යුතුයි. ඒ වගේම තමයි දැන් අපි තුමු මිරිස් වගේ මොනවා හරි අවු මිරිස් වගේ මොනවා හරි පූජා කරනවා කියලා යම් මිරිස් වගේ පූජා කරනකොට ඒවා අතින් අරගෙන වළඳන්න නොවටිනව නෙමෙයි. ඒක වටිනවා. ඒ කියන්නේ ඒ වගේ රාමු දේවල් අතින් අරගෙන වළඳන්න පුළුවන්. හැබැයි ඒකත් පාත්‍රෙම දාලා ගන්නවනම් අන පාත්‍රයේම තියලා ගන්නවනම් ඒක වටිනවා. ඒක තමයි මේ දූතාංගයේ තියෙන ලක්ෂණය. එතකොට දෙවන භාජන ප්‍රතික්ෂේප කරපු නිසා ලන්ච් ෂීට් එකකවත් වළඳන්න පුළුවන් කමක් නැහැ. වර්තමාන කාලේ ඒකල් නම් පත්කොළ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තැනකවත් වළඳන්න පුළුවන් කමක් නැහැ. පාත්‍රයේම වළඳන්න ඕනේ. මේ පත්ත පින්ඩිකංගේ උත්කෘෂ්ඨ වශයෙන් සමාදන් වෙන කෙනාට විශේෂයෙන්ම සිහිපත් කරන දැන් අපි ගත්තට පස්සේ බත් ගත්තා කියමුකෝ මේ අතින් කඩ වළඳන්න බෑ. බත් පිඩු වෙනස් කරලා. අනිවාර්යෙන් වළඳන්න කලින් පළමු කොටේ සියල්ල වළඳන ප්‍රමාණයට පිළියෙල කරගන්න ඕනේ. පිළියෙල කරගෙන ඉවරලා බත් පිඩු 10ක් 15ක් හරි හදාගෙන කැවුම් කෑල්ලක් මස් කෑල්ලක් මාළු කෑල්ලක්වත් කඩාගෙන කන්නට වටින්නේ නැහැ කියනවා. ඒකට කිසිම දෙයක් බැහැර කරන්නත් හොඳ නැහැ. මුලින්ම කන්න කලින්ම සම්පූර්ණ දේවල් ටික හදාගෙන පිළිවෙලට උක්සප හැරලා. අර අපි හිතමුකෝ දැන් අපි ගමු මුරුංගා කාලා මුරුංගා වල අර පොත්ත කන්න බෑනේ. අන්න ඒ වගේ දේවල් අතහැරලා හැබැයි ඒවත් හරිනම් මුරුංගත් අපි කියමුකෝ කනකොට ඔබට පුළුවන් නම් අතින් සුද්ධ කරගෙන වළඳන්න කලින් අන්න එහෙම කරනවා මිසක් මේකේ උක්සප විතරයි ඇත්තටම කියලා තියෙන්නේ. මොකද උක්සප එහෙල එහෙම අයින් කරන්න පුළුවන් කමක් නැහැ. හපල තමයි හපය අයින් කරන්න වෙන්නේ. උක්සපය අතහැරලා අනිත් දේවල් කිසිම දෙයක් පිළිගන්න මේ මුරුංගා වුණත් මම උපමාවට කිව්වට ඇත්තටම එහෙම කරන්නත් බෑ. මුරුංගා වුණත් අතින් ගන්න පුළුවන් ප්‍රමාණය කඩලා අයින් කරගෙන පස්සේ තමයි වළඳන්න ඕනේ. කන්න කලින් ඒව ඔක්කොම හදා ගන්න ඕනේ. හදාගෙන වළඳන්න විතරයි පුළුවන්. අතින් කඩලා වත් පිඩුවක්වත් වෙනස් කරලා වළඳන්න පුළුවන් කමක් උත්කෘෂ්ඨ වශයෙන් පත්ත පින්ඩිකංගේ රකින්න භික්ෂුවට බෑ. හැබැයි මධ්‍යම වශයෙන් රකින්න භික්ෂුවට පුළුවන් එක අතකින් කඩාගෙන කන්නට. ඉතින් ඒ අතකින් කඩාගෙන කන්න පුළුවන්කම මධ්‍යම වශයෙන් රකින්න කෙනාට කියනවා. ඒ උන්වහන්සේට කියනවා හස්තයෝගී පින්ඩපාතික පත්ත පින්ඩිකංග දූතාංගධාරියා කියලා. මොකද මේ අතින් යෝගයක් කරලා ඒක කඩාගෙන කන්න පුළුවන්. මෘදුකයට පාත්‍රයේ තියෙන ඕන දෙයක් ඕන වෙලාවක කඩාගෙන කන්න අතින් හරි දතින් හරි. දැන් කටට තියලා කඩන්න බෑ. එහෙමයි. මධ්‍යමයට අතින් විතරක් කඩාගෙන කන්න පුළුවන්. කටට තියලා හපලා විකලයින් කරන්න බෑ. මෘදුකයට අතින් හරි දතින් හරි කඩාගෙන කන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා උන්වහන්සේට කියනවා පාත්‍රයෝගී පත්ත පින්ඩිකංග දූතාංගධාරියා කියලා. කෙසේ වෙතත් දෙවන භාජනයේ කිව්සොයිසිලි මේ තුන් නමගේම දූතාංගේ බින්දිනවා. ඒ නිසා ගිලන් පස වතුර ඒ වගේ දේවල් මේ කෝප් එක වැළඳුවට මේක කිසි ගැටලුවක් නැහැ. එහෙම දක්වලා තියෙනවා. ඒ වගේ දේවල් කෝප් එක දාලා වළඳන්න පුළුවන්. දාන ආදී දේවල් වළඳනකොට ඉතින් පරිස්සමෙන් මේ දේවල් මේ ආකාරයෙන් වළඳන්නට උත්සාහ කළ යුතුයි. මේ වර්තමාන කාලයේ විශේෂයෙන්ම මගේ පින්ගන්නේ මේ වගේ දූතාංග රකින්නකොට තමන්ගේ කාලයට උචිත පරිදි අනිත් ස්වාමීන් පහසුවක් නොවන්න පරිදි මේවා රැක ගන්න උත්සාහ කරන්න ඕනි. නැත්නම් අනිත් අයට ටිකක් අපහසුයක් වුණොත් ඒක සම්පූර්ණ සේනාසන පද්ධතියකට උනත් හානි කරන්න පුළුවන්කම ලැබෙන නිසා. කෙසේ නමුත් පත්ත පින්ඩිකංග දූතාංගේ ආනිශංස දක්වලා තියෙනවා. ඒ නානා රස වැළඳීමේ තෘෂ්ණා භව දුරු කරනවා. ඒ අතිරිච්ඡතා කියන දේවල් දුරු කරනවා. ආහාර වැළඳීමෙන් දිවිරක ගන්න ප්‍රයෝජනෙයි පමණක් සලකගෙන ආහාර ගන්නවා. පිගන් පරිහරණයෙන් කරදරයක් නැහැ නේ. ඔය දැන් තාලකෙන් පිගන් වලටනේ ඒවා පරිහරණය කරනකොට කැඩෙනවා. ඕදන්න ඕනි ජරාව ඒ වගේ දේවල් තියෙනවා. රවික්ෂිප්ත වූ භෝජනයක් ගන්න පුළුවන්. අල්පෙච්ඡතා ආදී ගුණයන්ට අනුලොම් වෙන නිසා මේ දූතාංගය ඊටාම වටින දූතාංගයක්. මේ දූතාංගය රකින්න කෙනාට දක්වලා තියෙනවා මේ රස තෘෂ්ණාවේ මුල හාරන්නෙක් වගේ. රස තෘෂ්ණාව හාරන කෙනෙක් මේ දූතාංගය සමාදන් වෙන කෙනා මේ යහපත් කෘතයේ ඇති මූර්තිමත් සන්තෝෂය දරන්නේ. මේ යහපත් සිත් ඇති පත්ත පින්ඩිකංගය මිස අන් කවරෙක් වෙන කවුද ආහාර රසයක් වළඳන්නට සමත් වෙන්නේ කියලා අහලා තියෙනවා. මොකද මේ කෝවඤ්ඤා පත්ත පින්ඩික මේ පත්ත පින්ඩිකං කියන්නේ ඒ වගේ ආහාරය
වළඳන්න කැපසරුභාවයක් ඒ රස තෘෂ්ණාව දුරු කළා දාලා ආහාර රසය කියන එක සැබෑවටම හරි දිව පිනවන රසයක් නෙමෙයි ආහාරය කියන එකෙන් ගන්න පුළුවන් සැබෑ රස වළඳන්න පුළුවන් කෙනෙක් බවට මේ පත්ත පින්ඩිකංගය පත් වෙනවා කියලා දක්වලා තියෙනවා. ඉතින් මේවා පින්ගන්දී මේවා දැනගන්න ඕනේ. මොකද මේ වගේ තියෙනවා මේ ලස්සන මේ පිළිවෙත් පුරනකොට බොහොම සනීපදායක ජීවිතයක් අපිට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දූතාංගයේ සමාදන් වෙච්ච කෙනාට පුළුවන් අර මම කලින් සිහිපත් කළා වගේ දැන් අපි හිතමුකෝ බත් එකටම යෝගට් දාගෙන වළඳන්න බෑනේ. ඒ නිසා එක භාජනයකට එකවර අරගෙන ආහාර ගන්නවා වගේම මිශ්‍ර වුණාට පස්සේ වළඳන්න අමාරු දේවල් කීරි කැවිලි ඔය පළතුරු සොප් කැඳ මේවා ඒ භාජනයේටම වරින් වර අරගෙන වළඳන්න පුළුවන්. වෙනත් බඳුනක වැළඳුවොත් දූතාංගයේ බෙදෙන වතුර ගිලන්පස වගේ දේවල් විතරක් වෙනත් භාජන වල යෝගට් වගේ තියෙනවා නම් ඒවා ඉතින් හිමින් සැරේ තමන්ගේ දානි වළඳලා ඉවර වෙලා පාත්‍රයේම කෙලවරකට දාගෙන වළඳන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම තමයි මේ දූතාංගයේ රකින්න භික්ෂුන් වහන්සේ ඒ දූතාංගෙන් සතුටටපත් වෙන්නේ. ඉතින් මේ දූතාංග සමාදානයේදී මම කියන්නත් ඕනේ. ඇත්තටම සාමාන්‍යයෙන් මේ දැන් සීල කොට්ටාසයටම මේ දූතාංගයිති. ඒකට උත්සාහවත් උපාසක උපාසිකාවන්ට උනත් ඇතැම් දිනවල සීල් සමාදන් වෙන දිනවලදී වගේ මේ දූතාංග රකින්න පුළුවන්. මේ දූතාංග 13න් ඇත්තටම සියල්ල සමාදන් වෙන්න පුළුවන් උපසම්පදා භික්ෂුන් වහන්සේට පමණයි. එකක් අතහැරලා 12ක් සාමණේර භික්ෂුන් වහන්සේලාට සමාදන් වෙන්න පුළුවන් ගෘහස්ත උපාසක උපාසිකාවන්ටත් රැකීමට සුදුසු දූතාංග ඉතින් තියෙනවා. ඒකාසනිකංගයේ පත්තපිණ්ඩිකංගයේ කියන මේ දූතාංග ඒකාසනිකංගයේ සමාදන් වෙන්නත් පුළුවන් පත්තපිණ්ඩිකංගයේ සමාදන් වෙන්නත් පුළුවන්. මේවා සමාදන් වෙලා තමන්ගේ දේවල් වඩි දියුණු කරගන්න සාසන කෘත්‍ය හදාගන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් දූතාංග පේන්න නම් තියෙනවා සමාදන් වෙනවා නම් ඔය අබ්බෝකාසිකංග රුක්කමූලිකංග වගේ දේවල් වුණත් මේ සජ්ජිකංගය වගේ යථාසන්තතිකංගය වගේ තැන් වුණත් ඇතැම් විට ඉතින් කුටි සංඥාවට වුණා ගිහින් දෙන තැන ඉන්නවා කියන තැනදී හරි ඔබට බලලා ඔබට පුළුවන් දූතාංගයක් පුළුවන් ගුණයක්. ඇත්තට මේක දූතාංගය නෙමෙයි මේක ගුණය තමයි අපි බලන්න ඕනේ. මේ ගුණ රැකීම වශයෙන් ඔබට ඔබේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පත්තපිණ්ඩිකංග දූතාංගය ගැන සඳහන් කළ ඉවරයි. අපි අද කතා කරා සපදානුචාරිකංගය, ඒකාසනිකංගය, පත්තපිණ්ඩිකංගය කියන දූතාංග තුනම පිළිබඳව. ඊළඟට අපි කතා කරන්න යනවා කළුපච්චා බත්තිකංගය කියන දූතාංගය පිළිබඳව. ඇත්තට මේ කළුපච්චා බත්තිකංගය කියන දූතාංගය සමාදන් වෙන්න පුළුවන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විතරයි. අතිරික්ත භෝජනම් පටික්කිප්පාමි කළුපච්චා බත්තිකංගං සමාදියාමි කියන වාක්‍ය දෙකෙන් එකක් කියලා සමාදන් වීම කරන්න ඕනේ. මේ සමාදන් වෙන භික්ෂුවට උපසම්පදා භික්ෂුන් වහන්සේලා තියෙනවා පිළිගන්නේ මේ පවාරණීය කියලා එකක්. මේවා ඉතින් මිනිස්සු දන්නෙත් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ නමක් දානි වළඳද්දී අත්පසට යම්කිසි බත් ආදී දෙයක් පිළිගන්නුවොත් ඒක ප්‍රතික්ෂේප කළොත් පවාරණීය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ ආසනින් නැගිටලා කියන්නේ ආසනින් ඉඳලා වළඳන තරමක් වළඳන්න පුළුවන්. නැගිටලා නැවත වැළඳුවොත් ආපත්‍යක් සිද්ධ වෙනවා. ඉතින් අන්නේ භික්ෂුවක් විසින් ඉතිරි කොට දෙන ලද්දක් විතරයි ආපහු වළඳන්න පුළුවන්. ඒ නිසා ඒකට කර්ම වාක්‍යකින් විනය කර්මයක් කරලා වෙනත් භික්ෂුවකට ආහාරය පවරලා උන්වහන්සේ ඉදුල් කරාට පස්සේ ආපහු වළඳන්න පුළුවන් විනය කර්මයක් උපසම්පදා භික්ෂුවට තියෙනවා. ඒ නිසා මේ ওই මිනිස්සු පින්වත්නි ඔබ දානි හිම බෙදන්න යනකොට මේ දුවගෙන ගිහලා හාමුදුරුවන්ට දානි බෙදලා ආපහු වළඳ ගිහලා පාත්‍රයට ඔබන්න යන්න එපා. මුලින්ම සීක්මීම කියන එක තියාගන්න. මුලින්ම සංයමය කියන එක තියාගන්න. ඔබ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නම් ස්වාමීන් වහන්සේලා සාමණේර හිමිවරු ඉන්නවා වෙනත් ගිහි කැපකාර මහත්තුරුන් ඔබට කතා කරලා කියයි ස්වාමීන් වහන්සේලාට දාන්න. ඔබත් එක්ක බෑපින් ගන්න. ඔබත් එක්ක දානි වළඳන්න නෙමෙයි වෙලාව ඉවරයි දානි බෙදා ගන්න. එළවලු 75ක් විතර අරගෙන එනවා. ඒ 75ම බෙදෙනකන් අපි බලන් ඉන්න ඕනේ. 75 බෙදලා ඉවර වෙනකොට ආයි පළවෙනි ආයි එනවා අර පරිප්පු වට්ටිය උස්සන්. ඉතින් දානි වළඳන්න වෙලාවක් ඇත්තටම භික්ෂුවට නැහැ. ස්වාමීන් වහන්සේලා මූණ බලාගෙන ඉතින් මිනිස්සුන්ට මොකොත් කියන්න බැරි නිසා මූණ බලාගෙන අන්තිමට වළඳන්නයි කියලා විනාඩි 10ක් විතර තියෙනවා. ඒකට පාත්‍රය දිහා බලවම කණ්ඩිඩක් නැහැ පාත්‍රේ. හැමතැනම අත දාන තැන එක්ක පරිප්පුව වෙනවා එක්ක බොන්චියව වෙනවා. ඉතින් වළඳන්නේ කොහොමද නේ? ඒකලාන අනිත් සයින්සල වැඩි වළඳලා නැහැලු. ඉතින් වළඳන්නේ කොහොමද? එළවලු 1000ක් විතර පාත්‍රය ඔබ හිතන්නකෝ ඔබේ බත් එකකට එළවලු 75ක් විතර උඩට බෙදුවට පස්සේ ඔබට වළඳන්න පුළුවන් දෙයක. එහෙම බැහැ. නිසා මේ කටින් අතින් නෙමෙයි මොලෙන් දන් දෙන්න ඕනේ. හිත කල්පනා කරලා හොඳට ප්‍රඥාව මුල් කරගෙන ශ්‍රද්ධාව විතරක් නෙමෙයි ප්‍රඥාව මුල් කරගෙන දන් දෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ මොකද්ද? අර පින්ඩපාති ගියාට පස්සේ ක්‍රීම් කකර් බාල්දි ගලම් බෙදනවනේ සමහර දැන් මේ මම පින්ඩපාති ගියාට පස්සේ ඔය සමහරු මේ කොස් බෑයක් පිළිගන්නනවා පාත්‍රේ. ඉතින් කොස් බෑය දාන්න පාත්‍රේ ඉඩත් නැහැ. සමහරු කෙහෙල් ඇවරියක්. පුළුවන් නම් ඒකට නූලක් දාලා හාමුදුරුවන්ගේ කරේ හරි එල්ලලා එවන්න තමයි බලන්නේ. හාමුදුරුවනේ ඇතුළට දාගෙන යන අතේ තියාගෙන යන්නේ කියලා සමහරු අර පාත්‍රේ උස්සන් ඉන්නේ අමාරුවෙන් ස්වාමීන් වහන්සේ. මිනිස්සු shopping bag එකකට දාලා bag එක අතට දෙනවා. ඉතින් අනේ දෙයියනේ අර හාමුදුරුවෝ පාත්‍රෙත් අරගෙන shopping bag එකත් අරගෙන තකහණියක් එන්න ඕනි අර මේ කෙහෙල් ඇවරිය උස්සගෙන ආය ආරන්නේ. ඉතින් එහෙම කරන්න එපා කවදාවත්.
ප්‍රඥාව කියන එක මුල් කරගෙන සයන්ස් වලට දන් බෙදුවා නම් පාඩුවේ වළඳන්න දෙන්න ආපහු ගිහින් උඩින් තැන බෙදන්න යන්න එපා. සමහරව වතුර දානවා. ඒකස් කළා ආයි වතුර එකක් කියනවා. ඒකස් කළා ආයි වතුර එකක් කියනවා. ඉතින් දාන ඉවර වෙනකම්ම අපි පවාරණ නෙවෙයි කියලා අඩියක් වස්සට තියාගෙන හැමතිස්සෙම වළඳන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, පරිස්සමින් දානි පවාරණය වෙන්නේ නැතුව කොහොම හරි ඉන්න ඕන නිසා ඉන්න. ඉතින් මේවා දන්නේ නැති නිසා මේ වගේ පවාරණය වීම භික්ෂුවට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක්ට කර්ම වාක්‍යයක් සහ සම්පාදනයේ වෙලා තියෙන නිසා කැමති නම් මේ කර්ම වාක්‍ය හරහා කළුපච්චාබත්තිකංගේ සමාදන් නොවි නැවත වළඳන්න පුළුවන්. හැබැයි අතිරික්ත භෝජනේ එහෙම වළඳන්නේ නැති භික්ෂුන් වහන්සේ මේ දූතාංගයේ සමාදන් වෙලා යම් තැනක පවාරණී සිද්ධ වුණා නම් ඒ පවාරණී වුණාට පස්සේ ඉතිරි කරලා දෙන ලද්ද වුවත් වළඳන්නට වටින්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. ඉතින් මේක උත්කෘෂ්ඨ මධ්‍යම මෘදුක කියලා ભેද තුනක් තියෙනවා. ඉතින් උත්කෘෂ්ඨ වශයෙන් රකින්න භික්ෂුන් වහන්සේ පළමු පිට හෝ දෙවෙනි පිට වළඳන විට පවාරණී වුණා නම් අපි හිතමුකෝ දැන් දෙවෙනි පිට කියලා තමයි මේක දක්වලා තියෙන්නේ. පවාරණී වුණා නම් පළමු පිට දී මොකද පවාරණයක් වෙන්නේ නැහැ නේ ඇත්තටම. පළමු පිටේදී පවාරණයක් වෙන්නේ. ඕකයි වෙන්නේ. දෙවෙනි පිටේදී පවාරණයක් වුණා නම් එතනින් එහාට ඒවත් කටවත් වළඳන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. මධ්‍යම වශයෙන් සමාදන් වෙන යම් භෝජනයක පාරණය ඒ භෝජනය වළඳනවා, වෙනත් භෝජනයක් අලුතෙන් භෝජනයක් වළඳන්නේ නැහැ. මෘදුක භික්ෂුව ආසනින් නැගිටින කම්ම දානි වළඳන්න පුළුවන්කමක් තියෙනවා. පවාරණීය වෙන්නේ සම්පූර්ණ ආසනයත් එක්කම වළඳන. ඒ ආසනයක ඉඳගෙන වළඳන සම්පූර්ණ භෝජනය කියලා අරගෙන එහෙම බේරෙන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ තුන් නමම පවාරණීය වීමෙන් පසු කැප කරලා අරගෙන වැළඳුවොත් ඒ දූතාංගය බින්දිනවා කියලා දක්වලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඇතම් භික්ෂුවකට පළවෙනි පිටේදී පවාරණීය වෙන්නේ නැති නිසා දෙවෙනි පිටේදී පවාරණීය වුණොත් දෙවෙනි පිටේදීම වළඳන්නේ නැත්නම් උත්කෘෂ්ඨ වශයෙන් රකින්න. පූර්ණ භෝජනීයම වළඳන්නේ නැත්නම් මධ්‍යම වශයෙන් රකින්න. සම්පූර්ණ ආසනයේ ඉඳලා වළඳන සම්පූර්ණ ආහාර වේල ගත්තාම ඒක මෘදුක වශයෙන් රැකීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේ කළුපච්චාබත්තිකංගය ඊටාම වටින දූතාංගයක් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරපු සන්තෝෂයෙන් ලද දෙයින් සතුටු වීම කියන දූතාංගයේ පෙරෙන ගුණධර්මයක් කියලා දක්වලා තියෙනවා. ආමිස සම්නිදියෙන්නේ භෝජනීය සේවින් වෙහෙසටපත් වෙන්නේ නේ. බඩ පුරවා ගැනීම මේ ස්වභාව කරගෙන ඉන්න අර කියන්නේ අර බඩවිනි උදර පෝෂක කියලා කියන උදර පෝෂක භික්ෂුන් වහන්සේ නමක් ගන්නට නොඇටි අවශ්‍ය ප්‍රමාණයට දන් වළඳන භික්ෂුවක් වගේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ තමයි කළුපච්චාබත්තිකංගේ සමාදාන විධාන ආදී ආකාර කියලා දක්වලා තියෙනවා. ඉතින් අපිට මේකේ තව කතා කරන්න තියෙනවා ආරාජ්‍යකංගේ ඉඳන් තවත් දූතාංග කීපයක් පිළිබඳව. පිළිගන්නේ මේවා ගැන කියන්නේ ඇත්තටම මේ දැන් සමහරෙන්ට හිතෙන්න පුළුවන් මේවා ගැන අපි කියද්දි මේවා නිකන් මේ වෘතනේ කියලා. එහෙම එකක් නැහැ. මේවා වෘත නෙමෙයි. මේවා ඇවිල්ලා පින්වත් මේ මිනිස්සෙක්ගේ තමන්ගේ ජීවිතයට එකතු කරගත යුතු ගුණධර්ම. මේ දේවල් කාගේ ගාව හරි තියෙනවා නම් ගුණධර්ම වශයෙන් ඒ භික්ෂුන් වහන්සේලා හරි පිරිච්ච හඳවල් වගේ හරීම මේ උතුම් ස්වාමීන් වහන්සේලා බවට පත් වෙනවා. මොකද තමන්ගේ මේ අනිත් උපාසක උපාසිකාවන්ගේ භික්ෂුන් වහන්සේලාන් කැපිලා පේන නෙමෙයි මේවා සමාදන් වෙන්නේ. මේවා සමාදන් වෙන්නේ තමන්ගේ අතුලාන්ත ගුණධර්මයේ වඩන්න. අන්නේ අතුලාන්ත සතුට කියන එක ඇත්තටම මේ සාමාන්‍ය භික්ෂුන් මං හිතන්නේ මේ ලෝකයේ අතුලාන්ත සතුට විඳිනවා නම් යම් කෙනෙක් ඒ භික්ෂුවක් විතරයි. භික්ෂුන් වහන්සේ නමක් විඳින අතුලාන්ත සතුට පිළිබඳව යම් කිසිම කෙනෙක්ට හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඒක හරි වෙනස්. ඒක හරි වෙනස්. ඒ ජීවිත දේවල් ලැබීමෙන් නෙමෙයි දැන් භෞතික දේවල් ලැබීම ඇතුලේ තෘප්තිමත් භාවයේ කෙලවරක් නැහැ කියලා දකින භික්ෂුව භෞතික දේවල් නොලැබීම ඇතුලේ සතුටටපත් වෙනවා පින්වත්නි. අන්නේ භෞතික දේවල් නොලැබීමෙන් ලබන්න පුළුවන් හරිම තාවක ඒ කියන්නේ ලබන ප්‍රමාණයෙන් සතුට වෙන්න පුළුවන්. නොලැබීම කියන තැනදී සතුටේ ප්‍රමාණයක් නෑ. ඒ සැනසීමේ විවේකය ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නෑ. මට හරිම සතුටුයි කියලා කියනවා දෙයක් ලැබුණාම මිනිස්සු. මට 100%ක් සතුටුයි කියයි. හැබැයි ඒ 100% කියන්නේ භාණ්ඩයේ වටිනාකම 100ක් නම් ඒ භාණ්ඩයේ ඒ විදිහටම ලැබුණාට පස්සේ 100%ක් සතුට වටිනාකම ඔබට තියෙනවා. හැබැයි යම් කිසි භෞතික දෙයක් නොලැබීම ඇතුලේ ඒ නොලැබීමකට වටිනාකමක් නැහැ පින්ගන්නේ. එතකොට නොලැබීමට වටිනාකමක් නැහැ කියන්නේ සතුට සැනසීම විවේකයේ කියන එක වටිනාකමක් කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ දේවල් හරියට දැනගෙන මගේ පින්වත්තුල්ල තමන්ගේ ජීවිතේ යහපත් පැත්තකට ගෙනියන්න මේ දූතාංගාදී සමාදන් වෙන්න ඕනේ. සිල් ගුණ දම් රැකලා දූතාංගාදී සමාදන් වෙලා තමන්ගේ ජීවිතයට යහපතක් කරගන්න දඟලන්න. අන්නේ කරගන්න යහපත ඇතුළෙම ඔබට ඒකාන්තයෙන්ම සැනසීම නිර්වාණය මේ ගෞතම සම්බුද්ධ ශාසනය වගේ දේවල් ලැබේ. මේ අපි සතිපට්ඨාන දේශනා මාලාව සිද්ධ කරගෙන ඉන්නේ.
ලක්හඬ සිත නිවන බුදුබණ ධර්මදේශනා මාලාව ඔස්සේ ඉතින් අද දවසේ ඔබට මේ සියපත් කළ තවත් දූතාංගයක් පිළිබඳව ධර්මදේශනා ඔබ දන්නවා අපි කාලේ ලැබෙන පරිදි මේකින් එක විස්තර කරගෙන යනවා. ආරණ්‍යගතව රුක්කමූලගතව ශුන්‍යාගාරගතව කියලා නවත්වපු තැනට මේ ආරණ්‍යගත වෙන්න රුක්කමූලගත වෙන්න ශුන්‍යාගාරගත වෙන්න අපි ගාව තියෙන්න ඕනේ මොනවද ආයුධනේ. දැන් යුද්ධකට යන්නේ මාර යුද්ධකටනේ. ඒතරේ මාරයත් එක්ක තියෙන යුද්ධයට අවශ්‍ය කරන ටූල්ස් පළවෙනියට මම සීලිය පිළිබඳව දැක්කුවා නේද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලිය, ආජීව පාරිශුද්ධ සීලිය, ඉන්ද්‍රිය සංවර සීලිය, ඒ වගේම පච්ච සම්නිස්ෘත සීලිය කියන මේ සතර ආකාරයේ සීලිය පිළිබඳව දැක්කුවා. ඒ සීල රැකලා යම් කෙනෙක් මේ ආකාරයේ තෙලස් දූතාංග ධර්මات රකින්න පුරුදු වුණොත් එයාට හොඳට ආයුධ තියෙනවා මේ යුද්ධ කරන්න. දැන් මම පස්සේ ඊළඟ ධර්ම දේශනාවේදී කියලා දෙන්න. දැන් ඔබට තේරෙනවා ඇති මේ දූතාංග රකින්න භික්ෂුන් වහන්සේට කොච්චර ලොකු රැකවරණයක් තියෙනවද කෙලස් වලින්, කොච්චර ලොකු නිදහසක් තියෙනවද කෙලස් ධර්මات එක්ක හැප්පෙන්න පුළුවන්, කොච්චර ශක්තියක් මානසික මට්ටමක් සකස් වෙලා තියෙනවද. මේ දේවල් එක්ක කෙනෙක්ට නිර්වාණය දකින්න කෙලස් මායයත් එක්ක සටන් කරන්න මේ දේවල් වලින් ලැබෙන ප්‍රයෝජනය පොඩි නෑ කියලා දැනගෙන පොඩි නෑ කියලා මතක තියාගෙන මගේ පින්වතුන්ලා මේ ජීවිතේ කොහොම හරි මේ දූතාංග ආදී දේවල් රැකගෙන කෙලස් මායයත් එක්ක යන යුද්ධයට යන ගමනට අවශ්‍ය කරන තොරතුරු දාගන්න අපි ඊළඟට මේ දේශනා මාලාවේ කර්මස්ථාන පිළිබඳව කතා කරන්න වෙනවා. කර්මස්ථාන පිළිබඳව කතා කරද්දී ඉරියාපත භාවනා ආදී දේවල් කතා කරාට පස්සේ අපිට අපේ ජීවිතේ සතිපට්ඨානිය කියන්නේ මොකද්ද? සතිපට්ඨානිය කොහොමද සිහිය පිහිටවාගෙන ඉන්න ඕනේ? මොනවා පිළිබඳවද සිහිය පිහිටවාගෙන ඉන්න ඕනේ කියන එක පිළිබඳව හොඳ දැක්මක්, හොඳ අවබෝධයක් ලබා ගන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඒ බවවන් සේපත් කරමින් අදට ධර්ම දේශනාවට ලැබිච්ච කාලය අවසන් නිසා ධර්ම දේශනාව මෙතන යහට සිද්ධ කරන්නේ නේ. ප්‍රාර්ථනා කරන ඔබ සීලෝම දිනෙකට මේ උතුම් ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කරන සියලුම ශ්‍රාවකයන්ට ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ලක්කඩ ගුවන්විදුලි ප්‍රවෘත්ති අංශයෙන් සේවය කරන අපේ පින්වන්ත ගයාන් දුෂ්‍යන්ත සහෝදරය අයියා මේ මහත්මයාට ඇතුළු ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ ධර්ම දේශනා මාලාව සහ සංවිධානය කරන උපකාර කරන කාර්ය මණ්ඩලයට මේ උතුම් කුසලිය තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය පිණිස පවතිවා. නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවෙත්වා මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. මෙහෙර විහාර ගම්දනව වන සෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියින් වේවා පාරමී දම් පෙරේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ධර්ම දානමේ පින්කමට සහ සංවිධානය කරපු උපකාර කරපු සම්බන්ධ වූ සියලු දෙනාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම ගුණ පිළිවෙත් පුරාගෙන උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන මේ ගෝරතර සසරින් මිදෙන්නට මේ කුසල් සුඛ පාරමිතාවන් වේවා පාරමී ශක්තියින් වේවා පාරමී දම් පෙරේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දවසේ ධර්ම දේශනාව අවසන් කරමු. දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ittavata chamhehi sambatan punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhiya ittavata chamhehi sambatan punya sampadang sabbe bhuta anumodantu sabba sampatti siddhiya ittavata chamhehi sambatan punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhiya. සදහවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ තමුත්තේගම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනේ පානදුර හිරණ අනුෂා විජේසිංහ මහත්මිය විසින්. එතුමියගේ අරමුණ වී තිබුණේ විදේශගතව සිටින රෝහිත පෙරේරා මහතාටද චාමෙත් පෙරේරා නිෂූ පෙරේරා යන පුතුන් දෙදෙනාටද
අනුලා විතානගේ ආදරණීය මෑණියන්ටද නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කිරීම සහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාව හේතුවෙන් ලැබෙන උතුම් වූ පින හේතු වාසනා වේවා යන්න ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම දැනට මාස 9කට පෙර පරලෝ සැපත් ප්‍රියංවදා විජේසිංහ සොහොයුරියටත් ප්‍රේමසේන පෙරේරා ආදරණීය පියාණන්ටත් චිත්‍රා නාරංගොඩ ආදරණීය මෑණියන්ටත් ආදරණීය විජේසිංහ පියාණන්ටත් පින්පෙත් අනුමෝදන් කිරීමත් එතුමියගේ තවත් අරමුණක්. ඒත් එක්කම ඔවුන් නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා යන්න ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ තවත් අරමුණක් වුණා. ඒත් එක්කම මෙම ධර්ම දේශනාවට සවන් දුන් සියලුම රටවාසී ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා යන්න ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ තවත් අරමුණක් වුණා. එතුමියගේ ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ අනුෂා විජේසිංහ මහත්මිය නමින් මිය පරලොව යන්නට යෙදුණු සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සුජීවත්ව වාසය කරන සැමටත් නිදුක් නිරෝගී චිරජීවනය වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයෙන් කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7.1 551 356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම